ගම්මැද්ද දම් සවිය පෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුපින්බර උදෑසනක් ඔබට. මේ හිමිදිරි උදෑසන වෙනදා වගේම ගම්මැද්ද දම් සවිය සමග එකතු වන ඔබට අද දවසේ විශේෂ මාතෘකාවක් තිරණ කරන්නට සඳහන් සාකච්ඡාවක් තිරණ කරන්නට සූදානම. මේ පොසොන් මාසයේ උදා වෙලා තියෙන්නේ. තවත් දවස් 10කට වගේ ආසන්න කාල සීමාවක් තිබෙන්නේ පොහොය දිනේ ලැබෙන්නට. ඉතින් මේ කාල සීමාව අපි දන්නවා අපි හැමෝටම තම අමාරු කාල සීමාවක්. කොරෝනා වසංගතය නිසා රටක් සමාජයක් සමස්ත ලෝකයේම පීඩාවට පත් වෙලා ඉන්නේ. කෙසේ නමුත් ධර්ම සාකච්ඡාව තුළ විශේෂයෙන්ම ගම්මැද්ද දම්සවිය සඳහන් සාකච්ඡාවෙන් අපි මේ කාල සීමාවේදී මේ කොරෝනා කාලේ අපට මතුවෙන ප්‍රශ්න ගැටලු කාලීන ගැටලු හමුවේ අපි කොහොමද මුහුණ දෙන්නේ ඒවට උත්තර හොයන්නේ කොහොමද කියන කාරණාව ධාර්මික මාර්ගයෙන් දහම් මගෙන් ඔබට කියලා දෙන්නට අපි උත්සාහ කරනවා. පසුගිය කාල සීමාවෙත් අපේ සදහම් සාකච්ඡා හරහා අපි ඔබට ඒ කරුණු කාරණා කියලා දුන්නා. අපි අද බලාපොරොත්තු වෙන්නේ පුද්ගල ආකල්ප සම්වර්ධනයේලා බුදුදහමේ මඟ පෙන්වීම කියන මාතෘකාව ප්‍රධාන කොටගෙන අද සදහම් සාකච්ඡාව සිදු කරන්නට. ඉතාමත් ගෞරවයෙන් යුතුව දවසේ ආරාධනා කරන්නට යෙදුණා සදහම් සාකච්ඡාවට හිනිදුම ශ්‍රී ශාසනෝදරම විහාරස්ථානයේ මහා විහාරාධිකාරී ඒ වගේම ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩහිංගල විනීත අපේ ගෞරවනීය සම්පදන් වහන්සේ දවස අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව උන්වහන්සේට ආරාධනා කරා. වහන්සේ පාදාභිවන්දනයෙන් සාදුකාර දී පිළිගනු ලබනවා දවසේ ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාවට. අපි හාමුදුරනේ පොසොන් කාලය ඇවිල්ලා තියෙන්නේ. පොසොන් මාසයේ අපි මේ ඉන්නේ. වෙනදා බොහෝ පින්කම් සිද්ධ වුණා. නමුත් කොරෝනා වසංගතයත් එක්ක මේ පින්කම් කරන්නට ආගමික කටයුතු කරන්න අපට නොහැකි වෙලා තිබෙනවා. කෙසේ නමුත් මේ වෙද්දී අපි එක්තරා විදිහකට මානසික වශයෙන් ඒ වගේම තමයි කායික වශයෙන් අපි හැමෝම විවිධ විදිහේ අර්බුදයන්ට ගැටලුවට මුහුණ දෙන කාල සීමාවක්. දැන් බුදුදහමත් එක්ක කතා කරද්දී අපට මේ හැම දෙයකටම උත්තර තියෙනවා. මේ සමස්තය අපට අද කතා කරන්නට බැරි වෙයි. අපි යොදාගත් මාතෘකාවට අනුව අපේ හාමුදුරුවනේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීමත් එක්ක මේ රටේ ගස්කල් වන්දනාවේ ඉදිච්ච මිනිස්සු වගේම තමයි ඒ විවිධ ජීවන චර්යාවන් වෙනස් වුණා බුදුදහමට අනුව. දැන් මූලිකවම සිද්ධ වුණේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමනේ අපේ හාමුදුරුවනේ දැන් මනස නැත්තම් සිතිවිලි මේ දේවත් එක්ක තමයි මිනිසුන්ගේ චර්යාව වෙනස් වෙන්නේ. ඒකට මානසික වශයෙන් නැත්තම් මේ ආකල්ප වෙනස් වීම පුද්ගල ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ සහ බුදුදහම කොහොමද මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්නට මේ චිත්තසංතාන මේ සිතුවිලි වෙනස් කරන්නට මඟ පෙන්වලා තියෙන්නේ කියන කතාවෙන්ම කාරණාවෙන්ම අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. තෙරුවන් සරණයි හැම දිනාටම අපේ මනෝජ් මහත්මයා ඒ වගේම ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාව හිමිදිරියේ නරඹන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි. මනෝජ් මහත්මයා මතු කරපු ප්‍රශ්නෙත් එක්ක අපි වර්තමානයේ ගත කරන ජීවිත ටිකක් ගැටලු සහගත ජීවිත ටිකක් නේ අපි ගත කරන්නේ. මේ කාල සීමාව ගත්තොත් අමාරුයි. හැමෝටම අමාරුයි. හැබැයි ඉතින් අමාරු නැති කාල සීමාවලුත් නැහැ අපිට. නමුත් මේ හැම දෙයකටම දහම තුල පිළිතුරු තියෙනවා කියන කරුණ අපි හොඳටම දන්නවා. ඒ දැනගෙන තමයි අපි මේ වගේ දේවල් අපි සිද්ධ කරන්නේ ධර්මයට නතු වෙලා වැඩ කරන්නේ. අපි දන්නවා පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අපි කාගෙත් සැනසීම කියලා. නේද? සැනසීමක් ලබා කරගන්න නම් මේ කියන දහම් මාවතේම යා යුතුයි. දහම් මාවතේ නොයන අයට මේ රසය තේරෙන්නේ නැහැ. සබ්බ රසං ධම්ම රසං ජිනාති කියන්නේ සියලු රසයන් අතර දහම් රසය දිනනවා කියලා කියන්නේ නිකන් නෙවෙයි. මේ ශාන්තිනායක තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බොහෝ දේවල් අපිට සමහරලාවට නොතේරුණාට ඒ ඇතුලේ තියෙන ලොකු කතාවක්. ලාභ අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන කරුණු ගත්තට පස්සේදී ලාභ කාල තියෙනවා අලාභ කාලක් තියෙනවා. සැප විඳින කාලක් තියෙනවා දුක් විඳින කාලක් තියෙනවා. ඉතින් අපි මේ කාලය ගත්තොත් එහෙම දුක් විඳින කාලයක් කියලා අටලෝ දහමත් එක්ක ලෝකේම මිනිස්සු දුකටපත් වෙච්ච කාලයක්. අන්න ඒ විදිහට අපි අරගෙන බැලුවොත් එහෙම දුකක් ආවොත් එහෙම
ආපු දුකත් පැනිරහයි කියලා අපිට විඳින්නට වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ කාල සීමාවේදී හැමෝටම එක විදියයි. ස්වභාව ධර්මයා සලකන්නේ හැමෝටම එකම දහමක් විදියට. ඒ නිසා මනෝජ් මහත්තයා අපිට මේක දරා ගන්න සිද්ධ වෙනවා. මේක විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් ආවට පස්සේදී ඒ ප්‍රශ්නෙට මුහුණ දීලම මේකට තියෙන පිළිතුරු හොයන්න. මේකට මුහුණ දීගෙන යනකොට අපිට නොයෙක් කරදරවලටත් මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒවත් එක් පැත්තකින් ගත්තොත් සංසාරගත අපි කරපු ලදම කර්ම. මොන රටක ඉපදුනත් මේ தත්ත්වයට අපිට බලපාන්න වෙනවා. නවසීලන්තේ වගේ ගත්තොත් පාලනය කරගෙන ඉන්නවා. නමුත් නවසීලන්තේ ඉපදෙන්න අපි වාසනාවක් ලැබලා තිබුණේ නැහැ. නවසීලන්තේ ඉපදුනා නම් අපිට හිතන්නේ මෙච්චර බුදුදහම තියෙන ලංකාවේ ඉපදෙන්න අපි වාසනාවන්ත වෙලා නැහැ කියලා. මේක එක එක පැත්තට එක එක විදිහට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් ධර්මානුකූලව පෙවේසින් තමන්ගේ ආගමික බොහෝ වැඩ කටයුතු ඒ අනුව සිද්ධ කරමින් කටයුතු කරන්න අවශ්‍යතාවය අපිට දැන් තියෙනවා. අපි සෙත් පිරිත් සජ්ජානාවලට සවන් දෙමින් ධර්මයට වැඩිපුර නතු වෙමින් නිවස් තුලම රැඳී සිටමින් මේක කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපිට අපේ බොහෝ අය අපේ දරුවන් ඒ වගේම අපේ පවුල්වල උදවි මේ සියලු දෙනාම එකට මුණ ගැහෙන කාලයක්. ඒකට ඒ කාලෙදී අපි පිම්මේ දුවගෙන හැල්මේ දුවගෙන විවේකයක් නැතුව ගත කරපු කාලයක්. දවසට වේලක් විතරක් කාලා ජීවත් වෙච්ච කාලයක්. ඉතින් දැන් කන්න පුළුවන්ද බැරිද කියන එක තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකට වේල් 3ක් කන්න අපිට පුළුවන්ද බැරිද මේ ජීවිත ගත කරන ස්වභාවයත් එක්ක කියලා ගැටලු ටිකක් තියෙනවා. නමුත් ඉතින් අපිට ලද විදියට ලද දෙයින් සතුරු වෙනවා කියලා එකක් තියෙනවනේ අපේ. ඉතින් ඒකත් ධර්මීය තුල තියෙන. ඉතින් එහෙම කටයුතු කරගෙන අපිට ධර්මානුකූලව ප්‍රවේශයකට එන්නට පුළුවන්කම තියෙනවා නම් ගොඩක් සතුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඔබතුමා මතක් කළා වගේම මහා සංඝරුවනේ ඡායාව අපි මුලින්ම දුටුවේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් එක්ක. එහෙමයි. ඒක සඳහන් වෙනවා එක කවියෙක් ගාව මේ විදියට. ගෞතම සංබුදු සමාධි පිනිරුව net හැර මහමෙවුනා උයනේ දහම් දෙසනවා දුටු වෙමි කලින් පළමුව බුදු හාමුදුරුවනේ සාමණේරවරු ඒ බණ ඇසුවා ඉඳගෙන ගස් ගල් මුල් සෙවණි වට්ටක් කාමල් පිපුණා වාගිලු අප්පච්චිගේ නව දැලිහේනේ අප්පච්චිගේ නව දැලිහේනේ. මේක මතක් කරන්නේ හරි අපූර්ව සාහිත්‍යාත්මක කවියක්. මේක මනෝජ් මහත්මයා මේ සමාධි බුදු පිළිමේ ගෞතම සම්බුදු සමාධි බුදුරුව netthara මහමෙවුනා උයනේ. කියන්නේ මහමෙවුනා උයන සමාධි බුදු පිළිමේ ඒ වගේම ජයශ්‍රී මහා බෝධිය මේ වගේ සියලු දේවල් අපිට ලැබුණේ මේ මහින්දාගමනයත් එක්ක. එතකොට මේකේ ලස්සනම පදයක් තියෙනවා සාමණේරවරු ඒ බණ ඇසෝ. දැන් බුදුහාමුදුරුවෝ බණ කියනවා අර සමාධි පිළිමේ බණ කියනවා. ඒ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. එතකොට සාමණේරවරු ඒ බණ ඇහුවා ඉඳගෙන ගස්ගල් මුල් පොළේ. අනුරාධපුරය කියලා ගත්තට පස්සේ මුල් බුදු සමය තුල ගස් සියලු ගස් යට සියලු ගල් තලාවල හැම තැනකම අඟලක් ගානේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියේ. ඒ තරම් ස්වයංපෝෂිතයි සංඝ රත්නයෙන් අපේ රට ඒ කාලේ. එතකොට ඒක කොහොමද මේ සාහිත්‍ය කවිය කියන්නේ වට්ටක්කා මල් පිපුණා වාගෙලු අප්පච්චිගේ නව දැලිහේනේ. අලුතෙන් අප්පච්චි වගා කරපු හේනේ වට්ටක්ක දැම්මට පස්සේ වට්ටක්ක මල් පිපුණාම කොහොමද? තනීකර කහ පාට මල් විතරක් තියෙනකොට අන්න ඒ වගේලු හාමුදුරුවරු වැඩ සිටියේ. ඉතින් ඒ වගේ රටක ඉඳගෙන තමයි අපි මේ ජීවිතේ මේ විදිහට අපහසුයෙන් වුණත් ගත කරන්නේ. ඒ නිසා අපිට බුදුන් දහම් සංගුණ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම තමයි අපි මේ තාක් වෙනකන් ආකල්ප හදාගෙන තියෙන්නේ. ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන්නේ. නිවස් තුල ජීවත් වීමට අපිට සමගී සමාදානයේ සියලු ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. ඉතින් අපි මේ විසඳුම් ධර්මානුකූලවම ලබා ගමු. අපේ හඳුරන්නේ දැන් අපි දකින්න දෙයක් තමයි මේක මේ ප්‍රායෝගිකව බුදුදහම කියන්නේ ප්‍රායෝගික දහමක් අපේ හඳුරන්නේ. දැන් මේ තරම් Taman තුලින්ම ජීවිතය දකින්නට මඟ කියන දර්ශනයක් දහමක් ලෝකේ තියෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. කෙසේ නමුත් දැන් බුදුදහම මෙච්චර සමීප දැන් මිහිඳු මහරහතන් වහන්සේ
ලක්දිවට වැඩලා උන්වහන්සේ බුද්ධාම අපට හඳුන්වලා දීලා වසර 2000 ගානකට වැඩි. හැබැයි එහෙම ආభాෂයක් ලැබපු අපි මේ දේවල් උන්වහන්සේ බුදුන් වහන්සේගේ දහමන උන්වහන්සේ ලක්දිවට ගෙන ආවේ. දැන් මේ දර්ශනය අපේ ප්‍රායෝගික ජීවිතයට අරගෙන තිබෙනවාද කියන ප්‍රශ්නේ අපි හමුවේ තිබෙනවා. දැන් මේ වගේ කාල සීමාවක් ගත්තත් අපි මානසිකව බිඳ වැටිලා තියෙනවා. මේ දේ ඇත්තට මේ විදිහේ කොරෝනා වසංගතයක් ආවේ පළමු වතාවට. මේක ගත්තට පස්සේ අපේ මුළු ජීවිතම කඩාගෙන වැටෙනවා. අපේ මුළු සමස්ත සමාජයම කඩාගෙන වැටෙනවා. මේ විදිහට අපි මානසිකව වැටලා ඉන්නවා අපේ හැමදෙරෝනේ. මොකද්ද මේකද ප්‍රශ්නය? මේ විදිහේ ප්‍රශ්න ජීවිතේට එන්නේ නැද්ද? මේකට ඔබ වහන්සේට දෙන්න තියෙන උත්තරය මොකක්ද? කොහොමද මහත්තයා දැන් අපි ඒ ප්‍රශ්නේ මෙහෙම හිතුවා. දැන් අපි මේ මානසිකව බිඳ වැටිච්ච පළවෙනි අවස්ථාව මේකද? මේ කොරෝනා ප්‍රශ්නේද? එතකොට අපි ජීවත් වෙච්ච මේ කාල සීමාව තුලදී අපි මානසිකව අපි ඉපදිච්ච දවසේ ඉඳන් මානසිකව බිඳ වැටිච්ච අවස්ථා කීයක් තියෙනවද? අපි ගත්තොත් එහෙනම් සාමාන්‍ය අවුරුදු 40කට මෙහා ඉපදිච්ච කෙනෙක්. මුලින්ම ගත්තොත් ඒගොල්ලන්ට 30 වසරක යුද්ධයක් තිබුණා. අපි ගත්තොත් එහෙනම් අපිට ඒ 30 වසර යුද්ධයක් තිබුණා. ඒ අවුරුදු 30ෙම අපි සතුටින්ද ජීවත් වුණේ? පාරක බැහැලා ගියාද? ඇවිදගෙන ගියාද? එහෙම නැත්නම් බස් එකක කෝච්චි එක නැත්නම් තැනක අපි ඇවිද්දී විශ්වාසයෙන්ද? නෑ මේ වගේ දැන් අපි මුඛාවරණ පැලඳුවේ නැති වුණාට ඒ දවස්වල මීටරය දුරින් හිටියේ නැති වුණාට අපි බයෙන් හිටියේ. ජීවිතේ කොයි මොහොතේද කියලා අපිට විශ්වාසයක් වේද කියලා. ඉතින් ඒක ඉවර වෙනවත් එක්කම ඊළඟට ආවා සුනාමි. සුනාමි ආවට පස්සේ මොකද වුනේ? අපි කාල සීමාව තුළදී මුහුද ළඟින්වත් පැත්තකින්වත් ගියේ නෑනේ. ඒකට ඒ කාලෙත් අපි බය වෙලා හිටියේ. මලමිනි ගොඩ ගැහුවා. සියලු සේසත විනාශ වෙලා ගියා. ඊට පස්සේ ගම් වතුර ඇහිලා විනාශ වෙලා ගියා. ඊළඟට කුණු කඳු නාය ගියා. ඒ කාලෙත් දුකෙන් හිටියේ. ඊළඟට ওই ටික ඔක්කොම ඉවරගෙන එනකොට චිකන් ගුන්නිය කියලා එකක් ආවා. ඒකටත් බයෙන් අපි හිටියා. ඒකත් ඉවර වෙලා යනකොට අපිට පාස්කු බෝම්බ ප්‍රහාරය ආවා. ඊට පස්සේ මේ විදිහටම ඉස්කෝල වහලා තිබුණා. මේ විදිහටම පාරේ මිනිස්සු යන්න බය හිතුණා. පන්සල් වහලා තිබුණා. පල්ලි වහලා තිබුණා. කඩසාප්පු වහලා තිබුණා. නගරවල් වහලා තිබුණා. ඒත් මේ බය මේ තිබුණේ. ඒතකොට ඊට පස්සේ තමයි මේ කොරෝනා වසංගතය ආවේ. ඉතින් මේකෙදිත් ඇඳරි නීතිය දානවා, සංචරණ සීමා දාලා තියෙනවා, රට වහලා තියෙනවා, එයාපෝට් එක වහලා තියෙනවා. ඉතින් ගමකින් ගමකට නිවසකින් නිවසකට යන්න බෑ. ඒ ගෙදර ඉන්න අය පවා මුඛාවරණ පැළඳගෙන මේක. හැබැයි මේක මේ පළවෙනි මානසික කඩාවැටීම නෙවෙයි. මේක තමයි බුදුදහම කියන්නේ මේ තියෙන අනිත්‍යතාවය කියලා. ඉතින් මේක අපිට මුදල් තියෙනකොට යම් කාල සීමාවන් වලදී අපි සතුටින් ගත කරනකොට අපි සතුට කියන එක විතරමනේ අපි හිතන්නේ. හැබැයි අපි දන්නේ සතුටයි දුකයි කියන්නේ එකම කාසියක දෙපැත්තක් කියලා. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕනකම තියෙන. එහෙනම් මේ කාල සීමාව තුළ ජීවත් වෙච්ච බොහෝ අය දැන් ඊට කලින් දැන් අපේ වැඩිහිටියෝ ගත්තොත් දැන් ඔය සමහරලාට මේ වසූරිය කියන වසංගත තත්ත්වයන් ඇවිල්ලා තියෙනවා. එන්න අහිවාතික රෝගය කියන්නේ ඊටත් කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ සීමාව තුළදී තිබිච්ච ඒවා. ඒකට විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බි. කොහොම බුදුහාමුදුරු වැඩ ඉන්න කාලයේ සිට මේ දක්වාම මානසිකව බිඳ වැටීම් කියන ඒවා අනන්තය අප්‍රමාණ තියෙනවා. හැබැයි මේ සියලු මානසික බිඳ මම ඔය කිව්වේ රෝග පීඩා පැත්ත පමණයි. ස්වභාවික විපත් පමණයි. නේද? කුණු කඳු පවා අපේ රටේ නාය කියන්නේ. කුණු කඳු නාය යනවද? බලන්නකෝ නේද? ඒ වගේ තත්යකට අපිපත් වුණා. ඉතින් මේ මානසික පීඩාව කියන එක අපිට නිරන්තරයෙන් දැනෙන දෙයක්. ඕක නිවසේටිය තුදේ පාන්දර ඇහැරිච්ච තැනේ ඉඳලා කෙනෙක් මානසික කොච්චර පීඩාවට ලක් වෙනවද? කාර්යාලයට යනකොට මානසිකව පීඩනට ලක් වෙනවා. තමන්ගේ රැකියාව කරන දන මානසික පීඩනයට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. බස් එකේදී, කෝච්චියේදී, අපි යන පාර තොටේදී කොච්චර මානසික පීඩනයට ලක් වෙනවද? ඉතින් අපි ජීවිතේ හදාගෙන තියෙන්නේ ওই පැත්තට. ඒක අපි අත්‍යවශ්‍ය කියන කරුණු කාරණා ටික අපි ගන්නෙ නැහැ. දැන් අපි හිතමු දරුවෝ ගත්තොත් එහෙම දරුවොත් එක්ක ගනුදෙනු කරලා ඊට පස්සේ අපිට අවසාන කාලෙදී තියෙන මානසික පීඩනය. සුදුහාමිනේ නුඹ කොතනද අද දවසේ කියලා නෑනේ. ඒතර දරුවෝ අපි ළඟට එන්නේ නැහැ. දෙමව්පියෝ දාලා ගිහිල්ලා. ඊළඟට එක්කෝ සමහරලාට කියනවා මේ ලොකු දුව ඇමරිකාවේ, පොඩි දුව එංගලන්තේ, එහෙම නැත්නම් හිච්චි දුව කොරියාවේ. ඔහොම කියන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව මොකද්ද මේකේ තියෙන්නේ? දාලා ගිහිල්ලා. සමහරලාට මරණයටවත් එන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එතකොට මානසික පීඩා, චිත්ත පීඩා කියලා ගත්තොත් එහෙම අපි කැමති දේ අපි ළඟට නොයන එක අපේ චිත්ත පීඩාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාල සීමාවෙත් අපිට ඒකම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ අයට බොහෝ සෙයින් අර සැලසුම් සහගත ජීවිත ගත කරන අවසානකද අපේ තියෙන අවදි කීපයක් තියෙනවනේ.
අවදි කීපයකදී ගත්තොත් එහෙම තරුණ කාලෙදී යෞවන කාලෙදී යෞවන මදය කියලා එකක් තියෙනවා. ඉතින් ඒ යෞවන මදය තුලදී යෞවන කාලය තුලදී යෞවනත්වය ගත කරනවා. ළමා කාලෙදී ළමා කාලය ගත කරනවා. ළඟට මිනිස්සු තැනක් වෙන් කරලා තිබ්බා ආගමික පසුබිමකට. සන්‍යාසි අවදී කියලා බෙදනවනේ. එතකොට මේ ආගමික පසුබිමට අපි බෙදලා තියෙන්නේ මොන කාලෙද? එතකොට අපිට කන් ඇහෙන්නේ නැති කාලෙද සන්‍යාසි අවදී කියන්නේ? ඇස් පේන්නේ නැති කාලෙද සන්‍යාසි අවදී කියන්නේ? එතකොට කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්න කකුල් දෙක දිග ඇරියොත් ආයි අකුල ගන්න බැරි අකුල ගත්තොත් දිග ඇර ගන්න බැරි කාලෙද සන්‍යාසි අවදී කියන්නේ? එතකොට අපි බන අහන්න යන්නේ ඇස් පේන්නේ නැති කාලෙට නම්. එතකොට කන් ඇහෙන්නේ නැති කාලෙට නම් එතන වාඩි වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්න යන්නේ ඒ කාලෙට නම් පොතපත කියවන්න බැරි කාලෙට නම් අපි ඒක කරන්න යන්නේ. අන්න අපි ඒකටයි අපි දුක් වෙන්න ඕනේ. නමුත් ඒ தත්ත්වෙටපත් වෙන්නේ නැතුව අපිට දැන් ඇත්තටම පුළුවන්කම තියෙනවා යම් යම් කරුණු කාරණා. දැන් එක පැත්තකින් මේ ස්වභාව ධර්මය අපිට පොඩි විවේකයක් දීලා තියෙනවා. විවේකයක් දීලා අපිට කියනවා මේ ලෝකේ ජීවත් වෙන හැටි, gedara දරුවා හැදෙන හැටි බලන්න. දරුවා ලොකු වෙන හැටි බලන්න. දරුවා කන බොන හැටි බලන්න. දරුවා ඉගෙන ගන්න හැටි බලන්න. එතකොට බිරිඳ විඳින දුක බලන්න. බිරිඳ විඳින වේදනාව බලන්න. ස්වාමියා මෙච්චර දැන් අපිට තේරෙන්නේ නැහැනේ තාත්තා වැඩට ගිහිල්ලා මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මාසෙ අන්තිමට පඩි පැකට් එක ගෙනත් දුන්නට පස්සේ තාත්තක පඩියෙන් ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා, ඊට පස්සේ අපේ ස්කූල් ෆීස් එක ගෙවනවා, ඊළඟට ටියුෂන් ක්ලාස් එකේ ටික අපි ඒක ගෙවනවා. ඉතින් ඔය ටෙලිෆෝන් බිල අපි ගෙවනවා. අපි රූපවාහිනී යන්ත්‍රය බලනවා නම් ඒවටත් ගෙවනවා. ඉතින් මේ හැමදේම කරනවා. හැබැයි තාත්තා විඳින දුක දකින්නේ නැහැ. දැන් අපි දන්නවා තාත්තා ආයතන ප්‍රධානියකින් ලියුමකුත් අරගෙන මාක්ස් 2-3කුත් දාගෙන ඊට පස්සේ හරිම බයෙන් ගෙදර එනකොට ආයේ ඇඟපත හොදගෙන අතපය හොදගෙන තාත්තා ගෙදර ඇවිල්ලා ආයේ කල්පනා කර කර ජීවත් වෙනවා හෙට දවසේ කොහොමද දරුවා ජීවත් තාත්තා විඳින දුකත් අපිට පේනවා හැමෝම සමාජයේ දුක් විඳිනවා හැමෝම සමාජයේ වැඩපල කරනවා හැමෝටම වටිනාකමක් තියෙනවා කියලා මේ කරුණ වාස්සේ අපිට පේනවා මනෝජ් මහත්තයා මෙන්න මේක තේරුම් ගන්න එකයි අපි කරන්න ඕනකම තියෙන්නේ අපේ හඳුන්නේ දැන් අපි දකින්න දෙයක් තමයි අපි මේ ජීවිතයේ අනිශ්චිතභාවය මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන කාරණාව අපි තේරුම් අරගෙන නැහැ කියන දේ. ජීවිතේ වහන්සේ සඳහන් කළා මේ අනිත්‍ය බව. අපි උදේ හබහ බණ අහනවනේ අපේ හැමදෙරුනේ. නේ? අපි පොයට බණ අහන අපි සිල් ගන්නවා. ඇත්තටම අපි සිල් ගත්තා කියලා බණ ඇහුවා කියලා අපි ජීවිතේට දෙයක් අරගෙන තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ අනිත්‍ය භාවය කියන කාරණා බුදුදහම තුළ මූලික හරය තියෙනවා. සබ්බපාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා මේ විදිහට. ඉතින් අපේ හාමුදුරනේ ඇයි මේවා අපේ මිනිසුන්ගේ ජීවිත තුළට ගන්න නැත්තේ මේ විදිහට අපේ සමාජය මේ විදිහට අපේ මිනිස්සු මානසික වශයෙන් වැටෙන්න වෙන්න පුළුවන් සමාජයේ වශයෙන් අපි සමස්ත ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලපුවම දියුණුයි කියන රටවල් දිහා බැලුවට පස්සේ ඒ රටවල බුදුදහම නැහැ අපේ හාමුදුරනේ හැබැයි මිනිස්සු මානසික වශයෙන් ලොකු තැනක ඉන්නවා දහමක් පැත්ත පළාතකවත් නැහැ මිනිස්සු ආකල්ප වශයෙන් අපේ හැමදෙරුනේ බිඳ වැටලා ඉන්නේ මෙච්චර දියුණු දහමක් මෙච්චර ජීවිතාදර්ශ දෙන දහමක් තියෙද්දි ඇයි අපේ හැමදෙරුනේ අපි තාම එකම තැන ඉන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් තිබු තැන අපි ඉන්නවයි කියලා අපට හැඟෙනවා එක පැත්තකින් බැලුවොත් ගොඩක් වෙලාවට මනෝජ් මහත්තයා අපිට ඔය කාරණාව ගත්තට පස්සේදී මට ලස්සන කතාවක් මතක් වෙනවා ආර්ය පරිශ්‍රණ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආර්ය පරීක්ෂණය කියන්නේ මොකක්ද? අනාර්ය පරීක්ෂණ ලෝකේ මිනිස්සු පරීක්ෂණ දෙකක් කරනවා. එහෙමයි. තමන්ගේ ජීවිතය ගත කරනකොට එකක් අනාර්ය පරීක්ෂණය අනිත් එක ආර්ය පරීක්ෂණය. අනාර්ය කියන්නේ උතුම් නෑ. ඒ පරීක්ෂණය සාමාන්‍ය ජීවත් වීම සඳහා කරන පරීක්ෂණයක්. ආර්ය පරීක්ෂණය කියලා කියන්නේ උතුම් පරීක්ෂණයක්. ඒකෙදි අනාර්ය පරීක්ෂණය කියලා කියන්නේ මම මැරෙන බව දැනගෙන මැරෙන්නේ නැති වස්තුන් හොයනවා. මම ලෙඩ වෙන බව දැනගෙන ලෙඩ වෙන්නේ නැති දේවල් ගැන හොයනවා. ලෙඩේ නැති කරන්න පුළුවන් දේවල් ගැන හොයනවා. ඊළඟට මම ශෝක කරන ගමන් ශෝක වෙන්නේ නැති මිනිස්සු ගැන අපි හොයනවා. ඒක තමයි ඒ මොනවාද මම මැරෙන බව දැනගෙන මම මැරෙන්නේ නැති හොයන වස්තු. දරුවෝ. අපි මැරෙනවා. හැබැයි අපි හිතනවා අපේ දරුවෝ මැරෙන්නේ නැහැ. අපේ බිරිඳ මැරෙන්නේ නැහැ. ස්වාමියා මැරෙන්නේ නැහැ. දේපල වස්තුව, මැණික්, රන් රිදී මේ වගේ දේවල් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අස්සයෝ, වෙලඹු, ඊළඟට කුකුල්ලෝ, ගවයෝ ඒ වගේ නේ. මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ? එතකොට තමන් මැරෙන බව දැන අර මැරෙන්නේ නැහැ කියලා අර ගොල්ලෝ හොයනවා.
දැන් අසෝය විලම්භ කියලා ගත්තොත් එහෙම කරත්ත දැන් ඒ කාලේ තිබුණේ එහෙමනේ යාන වාහන. අපි හිතුව වාහනයක් ඇදුනොත් එහෙම අපිට දුකයි. ඊළඟට දරුවෙකුට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක දුකයි අපිට. හැබැයි මම මැරෙන එකවත් නවත්තන්න බැරුව මං අර මැරෙන්නේ නැති දේවල් ගැන පරීක්ෂණ කරනවා. එතකොට කවදාවත් ඒ පරීක්ෂණයෙන් අපිට දිනන්න බෑ. එහෙම. කවදාවත් බෑ. එතකොට මම ලෙඩ වෙනවා. දැන් ලෙඩ වෙනවා. දැන් කොරෝනා හැදුනට පස්සේ කොරෝනා හැදෙනවනේ. ඒ කොරෝනා කියන රෝගය නැති කරන්න අපි බෙහෙත් හොයනවා. හැබැයි මටත් ලෙඩ හැදෙනවා. දැන් කොරෝනා කියන රෝගේ නැති කරයි කියලා හිතන්නකෝ. ඉන්ජෙක්ෂන් එකකින් හරි එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් නැති කරයි කියලා හිතන්නකෝ. හැබැයි ඒ කොරෝනා රෝගේ නැති කරාට තව රෝගයක් හැදෙන්න බැරිද? දැන් ඒකට කො උත්තර? එහෙනම් ලෙඩ වෙන එක නවත්තන්න බෑ අපිට. රෝග හැදෙන එක වළක්වන්න බෑ අපිට. ඒකට මටත් ලෙඩ හැදෙන ගම ලෙඩ හැදෙන්න මටත් මේ ශරීර කූඩුවකුත් තියෙන ගම මේකටනේ කොරෝනාත් හැදෙන්නේ. ඒතර මේක තියෙන ගමම අපි හොයනවා මේක හැදෙන්නේ නැති එක. ලෙඩ කියන ඒවා නවත්තන්න බෑ. ඊළඟට ශෝකය ඇති වෙනකොට අපිට යමක් නැති වුණාට පස්සේ කුකුල්ලෝ ගවයෝ වගේ සතුක ආර්ථිකය ගැන. දැන් ආර්ථිකය නැති වෙනකොට රස්සාවට යන්න බැරි වෙනකොට දරුවන්ට යමක්කම දෙන්න බැරි වෙනකොට අපි කරපු දේවල් කරගන්න බැරි වෙනකොට ආර්ථිකය වැටෙනකොට අපි හිතනවා වැටෙන ආර්ථිකය දිහා බලාගෙන අපි හිතනවා හැමදාම ස්ථාවරව මේක තියෙන්න ඕන කියලා. හැබැයි ස්ථාවර නැහැනේ. ආර්ථිකය වැටෙනවා. කොරෝනා වලින් නෙවෙයි තව දෙයකින් ආර්ථිකය වැටෙන්න පුළුවන්. දැන් අපේ ආර්ථිකය වැටුනේ කොරෝනා වලින්මද? අපි ණය වුණේ කොරෝනා වලින්මද? අපේ හඳුරු දැන් අපිට දැන් මේ උපවාසයේ ආර්ථිකය ගැන කියද්දි මට හිතුනේ මේ විදිහ දෙයක් අහන්න කියලා. දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවම බලධාරීන් නිලධාරීන් නායකයන් කියන පටිතද කරගන්න කියලා. ඔව්. සූදානම් වෙන්න කියලා. හැබැයි අර වහන්සේ කිව්වාගේ මේ රෝග පීඩාදී වසංගත වෙන්න පුළුවන්, ස්වභාව ධමයේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ස්වභාවික ආපදා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එද්දී අපි කොහොමත් සූදානම් වෙන්න අවශ්‍යයි අපේ හඳුරුනේ. මේකෙදි තියෙන්නේ මනෝජ් මහත්තයා මූලික වශයෙන්ම අපි මේ යම් හැම ප්‍රශ්නයකටම පිවිසෙන විදිය වැරදි. හරි ආදරෙන් ළමයි හදනෝ දෙමව්පියෝ අවසානයේ ළමයි දෙමව්පියන්ට කී කරුනේ. එහෙමයි. ඊළඟට බලන්නකෝ හරි ආදරෙන් අපි පාලකයෝ හදනවා. පාලකයෝ මිනිසුන්ට අවංක නැහැ. හරි ආදරෙන් දේශපාලඥයෝ හදනවා. දේශපාලඥයෝ මිනිසුන්ට ආදරේ නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ. දේශපාලන විතරක් නෙමෙයි අපි හරි ආදරෙන් දැන් ගෝලියෝ හදනවා ගුරුවරුන්ට ආදරේ නැහැ. ඒකනේ මේ අපිට වෙලා තියෙන ගොඩක් ඒ වගේ දේවල්. ඒකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ අපි හරියට ආමන්ත්‍රණය කරන්නේ නැති එක තියෙන. අපි ගත්තොත් එහෙම දායක සභාවක් තිබ්බොති. දායක සභාවේ කතා කරන්නේ මොනවද? පන්සලේ අඩුපාඩු ගැන කතා කරනවා. හරි. මං කියන්නේ කතා කරන්න එපා කියලා. අඩුපාඩු ගැන කතා කරන්න ඕන. අතන කැඩිලා මෙතන කැඩිලා අච්චර හදන්න යනවා මෙච්චර හදන්න යනවා. තව අලුතින් අපි ආසියාවේ කුඩාම රට වුණාට ආසියාවේ ලොකු මේවනේ අපි මේකේ හදන්න යන්නේ. එතකොට ඒකෙන් ආර්ථික වාසිය හරි මොනවා හරි බලාපොරොත්තු වෙන එක. නමුත් ඒ ටික හදනවා. හැබැයි මොන දායක සභාවද මනෝජ් මහත්තයා කතා කරලා කියලා තියෙන්නේ අපේ ගමේ දහම් පාසල් යන්නේ නැති ළමයි ඉන්නෝ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. අපි මේ ළමයි ටික දහම් පාසලට එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරමු මේ මාස දෙකක් ඇතුළත කියලා. මොන දායක සභාවද කතා කරන්නේ? අපේ ගමේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ අපි සූක්ෂමව පන්සලට ගන්න වැඩපිළිවෙලක් කරා. මොන දායක සභාවද කතා කරන්නේ? ඊළඟට අපේ ගමේ ජීවිතේටවත් පන්සලට එන්නේ නැති මිනිස්සු මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ අපි මේකට එකතු කරගමු මේ පින්කම් වලට කියලා. එතකොට අර ඒ දායක සභාවෙන් වෙන්න ඕන කාරණාව නෙවෙයි වෙන්නේ. මරණාධාර සමිතියෙන් වෙන්න ඕන කාරණාව නෙවෙයි. දැන් තව කෙනෙක් දැන් අපිට මැරුණට ආධාර දෙන එකම රට ලෝකේ අපි. මැරෙනවට ආධාර දෙනවා. එතකොට නමුත් ඒ මනුස්සට ඒක අදාළ වෙන්නේත් නැහැ. සමහර ලාවට තමන් ජීවත් වෙන කාලයේදී තමන්ගේ මරණය උච්චන්න හරි වලදාන්න හරි යමක් හොයාගෙන තියන්න බැරි මිනිස්සු ඉතින් වැඩක් නැහැ නේ ජීවිත ගත කරන්න. ඉතින් එතන කතා කරන්නත් එහෙමයි. සුබසාධක සමිති කිව්වොත් වෙන වෙන දේවල් කතා කරලා මොන එහෙම සුබසාධනයක් නැහැ. එතකොට අපි දැන් අපිට රට වහන්න කියපු ගමන් අපි අඬනවනේ. ඉතින් ඒක අඬන්න හේතුව වෙලා තියෙන අපි යමක් ගොඩනගලා. ඒ නිසා මෙන්න මේ ආමන්ත්‍රණය කියන එක අපේ තියෙන්න ඕන. රජවරු ගත්තොත් පාලකයෝ අපි හරි ආදරෙන් පත් කරන පාලකයෝ ಜಾති ආමතල කියනවා ඕගොල්ලෝ මෙන්න මෙච්චර ණයයි දැන් මට මේක හිර වෙලා තියෙන්නේ කට්ටිය අරව කඩලලු මේව කඩලු හොරකම් කරලලු ඊට පස්සේ ඒගොල්ලෝ අල්ලන්නත් ඕනලු ඔහොමගේ එහෙම වෙන දෙයක්වත් නැහැ. එතකොට අපි පාලකයාගේ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න ඕන. දායකයාගේ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න ඕන. ඊට පස්සේ පන්සලේ හාමුදුරුවන්ගේ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න ඕන. එතකොට මේ සියලුම දුක් ගැනවිලි ටිකක් විතරයි අපි පාසල් සංවර්ධන සමිතිය තිබ්බත් ඒත් අරකේ තියෙන දුක් ගැනවිලි ටිකක් අහගෙන ඉන්නව මිසක් මේක තව විද්‍යාවට ගුරුවරු කී දෙනෙක් අඩුද? ඉංග්‍රීසි වලට ගුරුවරු කී දෙනෙක් අඩුද? ඒගොල්ලෝ ගන්න මොකද්ද තියෙන ක්‍රමවේදය? තව මේක කොහොමද සම්පත්දායක දරුවන්ට තව ක්‍රමවේද භාවිතා කරලා කොහොමද උගන්වන්නේ කියලා එහෙම එකක් නැහැ.
ඒකට අන්න ඒ ටික මනෝජ් මහත්තයා අපිට ආවොතින් කවදා හරි දවසක මේ රට ගොඩ නැගෙනවා. අපිට ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා දෙමෝපියන්ගේ සිට පාලකයන් දක්වා. එහෙම ආවේ නැත්තම් කවදාවත් මේ රට දියුණු වෙන්නේ නැහැ. මේ විදියටම අපිට මේ දුක විඳගෙන ජීවත් වෙන්න සිද්ධ වෙයි. අපිට ඔබතුමාට තව අවුරුදු අපි 50කින් 60කින් මේ සාකච්ඡාව කළොත් අපි ජීවත් වෙලා හිටියොත් එදාටත් අපිට කතා කරන්න වෙන්නේ ওই ටික හැරගස්සුවේ නැතොත් ওই දෙයමයි. එහෙමයි. ඔබ වහන්සේ සඳහන් කළා වගේ අපි හැම මොහොතකම තනිව වගේම සමූහයක් විදිහට සකස් වීම තුළ විශේෂයෙන්ම ආකල්පම විදිහට අපේ ගොඩනැගීම තුළ අපේ සාර්ථකත්වය ඇඳිලා තිබෙනවා. ඊට මඟ කියන්නට මේ උතුම් දහම හොඳම තෝතැන්න. අපි සූදානම් ගම්මැද දම් සභයෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග කතා කරන ඉදී අපේ හැමදෙරණ වහන්සේ සඳහන් කරට යෙදුණා මේ ආර්ය පරීක්ෂණය සහ අනාර්ය පරීක්ෂණය කියන කාරණාව. පුද්ගලයෙක්ගේ ජීවිතයේ මේ කරුණු කොහොමද සිද්ධ වෙන්නේ, මේ ගැන කොහොමද අපි තේරුම් ගන්නේ කියන කාරණාව. මෙතනින් අපි පටන් ගමු. ඔව් මම දැන් අනාර්ය පරීක්ෂණය තුලදී කලේ මැරෙන මම මැරෙන්නේ නැති දේවල් හෙව්වා. ලෙඩ වෙන මම ලෙඩ වෙන්නේ නැති විදි හෙව්වා. ශෝක වෙන මම ශෝක වෙන්නේ නැති විදි හොයනවා. හැබැයි ඒක එකක්වත් උත්තර නෙවෙයි. తాවකාලිකව මොකක් හරි උත්තරයක් හොයා ගන්නවා. නමුත් ආයි අපි අර දුකටම වැටෙනවා. ආර්ය පරීක්ෂණය කියලා කිව්වේ දැන් අපි ලෙඩ වෙන එක අපිට නතර කරන්නත් බැරි නා. අපිට මැරෙන එක අපිට නතර කරන්නත් බැරි නා. ශෝක වෙන එක නතර කරන්නත් බැරි නා. දුක දැනෙන එක, ව්‍යාධිය දැනෙන එක, ලෙඩ වෙන එක, ජරාවටපත් වෙන එකත් නතර කරන්න බැරි නම් මොකද්ද අපි නතර කළ යුත්තේ? බුදුහාඳුර අපූර්වට උත්තරයක් දෙනවා. එහෙනම් අපි එකයි නතර කරන්න ඕනකම තියෙනවා. ඒ තමයි ඉපදීම කියන්නේ. ඉපදෙන එක නතර කරා නම් ලෙඩ වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ශෝකයටපත් වෙන්නේ නැහැ. දැන් මේක ගැඹුරු දහමක්. ඒකට දැන් ජීවත් වෙලා ඉන්න අපි දැන් සිද්ධාර්ථ කුමාරයාගේ පළවෙනි ප්‍රකාශයත් මේකනේ. අග්ගෝහමස්මි ලෝකස්ත. මේකනේ කියන්නේ අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බෝ. නැවත උපතක් නැත. එයයි මගේ සතුට. එතකොට අපිට ඒ උපතක් නැති තැනනේ සතුට තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ උපත නැති කරන එක නෙමෙයි, ඉපදිච්ච එක කොහොමද ගෙනියන්නේ කියලානේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ. මේ ආර්ථික සහ සමාජ සහ මේ එක පැත්තකින් දේශපාලනික සහ අනිත් පැත්තෙන් ස්වභාව ධර්මයත් එක්ක තියෙන. එතකොට අපි මේ ජීවිතේ නැති කරන්න නම් අන්න ලස්සන කතාවක් කිව්වා. ඉපදුනොත් තමයි ලෙඩ වෙන්නේ. ඉපදුනොත් තමයි මැරෙන්නේ. ඉපදුනොත් තමයි මේ දුක් විඳින්න සිද්ධ වෙන්නේ. රස්සාවල් කරන්න සිද්ධ වෙන්නේ, බැනුම් අහන්න සිද්ධ වෙන්නේ, ශෝක වෙන්න සිද්ධ වෙන්නේ. ඒ හැම දෙයක්ම කරන්න සිද්ධ වෙන්නේ ඉපදුනොත්. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ තුල මේක පැහැදිලි කරා. දැන් ඔබතුමා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අවුරුදු 2600කුත් ඉක්මවා ගිහිල්ලා. ඒ ඉක්මවා ගියත් තවමත් අපි අර ඉන්නේ අර ඒ හිටපු තැනම නේද? දැන් අපි පාණාතිපාතා කී සත්තු මරණ රටක් ආයි කොහෙද තියෙන්නේ? අදින්නා දානා කී හොරකම් කරපුවා ගැන කතා කරන ඒවා නීතිගතත් කරන රටක්. ඊළඟට කාමයේ මිච්ඡාචාරා කියලා කාමයේ වර්ධවා හැසිරීම සහ ඒ සියල්ල මම දැක්ක පහුගිය දවස්වලත් ඒ වගේ මේවා මේ සාමාන්‍යයෙන් ගණිකා වෘත්තිය පවා ස්ථාපිත කරන්න. ඒවා කරන්න කියලා කාන්තාවන්ගෙම කටවල් වලින් ඉල්ලනවා. ඉතින් මේ වයින් සිද්ධ වෙන්නේ මොකක්ද? තව දුරටත් පරිහානියටපත් වෙන එක විතරයි අපේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒවට තමයි මේ ඇදගෙන යන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම නිකම්ම ගත්තොත් එහෙම අපි ඇවිල්ලා මනෝජ් මහත්තයා ලෝකල් දේශීයනේ. එතකොට ඕන දුරා වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා විදේශිකයන්ට. ඒකට ලංකාවේ අයට අපි නිකම් මේ වචනෙම බලන්නකෝ අපේ රටේ අපිට තියෙන අභිමානය මොකද්ද කියලා. එතන සමහරලාට අපි ජාතිය අමතනවා කියලා කියනවනේ. නමුත් ඒ අමතන්න අවස්ථාව දුන්නට පස්සේදී මොන ජාතියද ඒක දුන්නේ කියලා මතක නැහැ. එතකොට අපි කියන්න ඕනේ ජාතිය අමතනවා කියලා නෙමෙයි ජාතීන් අමතනවා කියලා. ජාතිය අමතනවා කියලා ඔක්කොම කතා කරලා හරියන්නේ නැහැ. එහෙමනම්. ඉතින් එහෙම බැලුවාම අපිට හදාගන්න ගොඩාක් දේවල් අපිට ඉස්සරහට අපිට හදාගන්න හුඟක් දේවල් තියෙනවා. ඒවා හදාගෙන උන අපි ඉස්සරහට යන්න. ඉතින් එහෙම නැතුව අපිට මේ කියන දේවල් ඉස්සරහට අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතකොට අර අපි ආර්ය සහ අනාර්ය කියන පරීක්ෂණ දෙක
එකතු කරගත්තට පස්සේද මනෝජ් මහත්තයා අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ බොහෝ දේවල් අපිට පුංචි දේවල් අපිට කරන්නට පුළුවන්කම තියෙනවානේ. ඒ නිසා අපි හිත හදා ගැනීමේ වැඩපිළිවෙලක් එක්ක මේ ධර්මයේ කියන එක කොච්චර දුරට අපිට ඉවහල් වෙනවද කියලා අපිට මේක ලෙඩ ඇඳට වැටිලා අපිට වෙන කිසි දෙයක් කර ගියා ගන්න බැරි වුණාට පස්සේදී මේක අපි අරගත යුතු නෑ. ඒ නිසා මේකට කිට්ටු වෙන්න ඕනකම තියෙනවා. දැන් අපි පැවිදි වෙලා ඉන්නේ පුංචි කාලේ ඉඳලා මහාන වෙලා ඉන්නේ වෙන මොනවාක්වත් හිතිලා නෙවෙයි. මේක මහාන වුණාට පස්සේ තමයි මේක හිතෙන්නේ කොච්චර මේකේ තියෙන මේ සංකීර්ණතාවය කොච්චරක්ද. මෙච්චර මේ ගැඹුරුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ කොච්චර සරලව අපිට මේ දහම් පද දේශනා කළ දෙන්නේ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමත් එක්කම මේ සියලු දේවල් අපිට ලැබුණා. ඊළඟට මුසාවාදා කිය බොරු කියන රටක්. මුසාවාදා කිය බොරු කියන රටක්. සුරාමේරය කිය උදේ හවස කිය ඒ වගේ රටක්. ලෝකයයි වෙන කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඔබතුමා කිව්වේ අනිත් රටවල් වල මිනිස්සු සතුටින් ඉන්නවා. අනිත් මේ අපේ රටේ මිනිස්සු ටිකක් දුකින් ඉන්නවා. එතකොට දැන් ඔබතුමා නිකමට හිතන්නකෝ මනෝජ් මහත්මයා ලංකාවේ ගත්තොත් එහෙම 160කට වඩා දරුවෝ නිර්ආගමිකයි. ආගමක් නැහැ ළමයින්ට. ඇයි? පාණාතිපාතා කිය තාත්තා සත්තු මරනෝ නම් මොකද්ද ඒ ආගම? අදින්නාදානා කිය මුළු රටේම මිනිස්සු හොරකම් කරනවා නම් මොකද්ද ඒ ආගම? කාමීය මිච්ඡාචාරා කිය අපිට දකින්නම හම්බෙන්නේ මේ වගේ දේවල් නම් මොකද්ද ඒ ආගම? මුසාවාදා කිය බොරු කියනවා නම් බොරුව ස්ථාපිත කරගෙන යනවා නම් මොකද්ද ඒ ආගම? ඒකට ළමයි ඔහොම එකක් හිතන. ළමයි මේ ප්‍රශ්න කරන එක අපේ හාමුදුරනේ සාධාරණ නැද්ද? පැහැදිලිවම සාධාරණයි. ඉතින් අනුකරණවාදී සමාජයක් නේ අපිට තියෙන්නේ. එතකොට දැන් මම මේ බණ කියන්නේ පොතෙන් ඉගෙනගෙන මිසක් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා නෙවෙයිනේ මනෝජ් මහත්තයා. එතකොට අනුකරණයක් දැන් සමහරකට අපි ශාසනය ගත්තොත් එහෙම එක කොටසක් පාත්‍රයක් අතර දීලා පින්ඩ පාති වඩිනවා. සමහර ස්වාමීන් වහන්සේලා මලගෙවල් වලට වඩින්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසී වැඩ ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා ග්‍රාම වාසීව වැඩ ඉන්නවා. අපි මහාන වෙන්න එනකොට නිකායක් ගැන දන්නෙත් නැහැ. ආරණ්‍ය වාසීද කියලා දන්නෙත් නැහැ. ග්‍රාම වාසීද කියලා දන්නෙත් නැහැ. අසපුද කියලා දන්නෙත් නැහැ. ආශ්‍රමද කියලා දන්නේ නැහැ. අපි ආවේ මහාන වෙන්න. මහාන වුණාට පස්සේ ඊට පසු මේක ඇතුලේ වෙනම සංස්කෘතියින් උපසංස්කෘතියින් ගොඩ නැගිලා තියෙනවා නම් ඒකට මේ මනුස්සය වැටිලා ඒක ඉස්සරහට යනවා මිසක් ඒක හදන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක හදද්දී පක්ෂ දේශපාලනය ගත්තත් අපේ රටේ මිනිස්සුන්ගේ එහෙම එකක් නෙ තියෙන්නේ. හරි දේ දැකලා හොඳ දේ හොයලා නිවැරදි දෙයට ඉතින් අපි ඉතින් සමහර ලාවට අවුරුදු ගණන් රැවටි තාමත් ඒත් ඒ විදිහම තමයි. හැබැයි අපි දහම ඇසුරු කරනවා. ඒතර දහම කියලා දෙයක් තියෙන්නේ මොකටද අපි හඳුනන්නේ? මෙහෙමනේ දැන් අපි ගත්තොත් එහෙම ඔය ඔබතුමාට මම මුලින් මතක් කරන්න ජනසන්දව ජාතකයේ පිළිබඳ. ඒ ජනසන්දව ජාතකයේ ජනසන්දව කුමාරයා යුව රජතුමා කාලේ බණ අහන්න පටන් ගත්තා. එහෙමයි. දිගටම බණ අහනවා. දැන් බණ අහලා හැම පොයේ දවසකම එයා ඇහිලා බණ අහනවා. බණ අහනකොට එයා වටා එකතු වෙච්ච තරුණ තරුණියෝ ඔක්කොම ඇවිල්ලා බණ අහනවා. එතකොට තමයි කියන්නේ ඕගොල්ලෝ වයසට ගියාම මේ සල්ලි නැතුව ජීවත් වෙන්න එපා. මොනවා හරි සල්ලි ටිකක් ඉතුරු කරගන්න. ඒකේන භෝගී පුංචි කියන කතාව ජනසන්දෝ කුමාරයා කියනවා. ඊළඟට කියනවා මොනවා හරි ඉගෙන ගන්න. ශිල්පයක් ඉගෙන ගන්න. ශිල්ප සාස්ත්‍ර ඕන තරම් තියෙනවනේ. මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් නේ අපිට. එතකොට ඉගෙන ගන්න. මේ විදිහට වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේ දුක් වෙන්න එපා කියලා ජනසන්දව කුමාරයා බණ කියාගෙන යනවා. එයා රජ වුණාට පස්සේදීත් මේ කියන කරුණු කාරණා ටිකම එයා පැහැදිලි කරගෙන යනවා. එතකොට දැන් ඒකයි මම අර කිව්වේ. එතකොට දැන් හැබැයි ජනසන්දව කුමාරයා ওই ටික පැහැදිලි කරගෙන යනකොට තරුණ තරුණියෝ ගිහිල්ලා බණ ඇහුවේ. දැන් අපෙත් සමහර අවස්ථාවන් වලදී සමහර පාලකයෝ බණ අහනකොට තරුණ අය බණ අහන්න යනකොට අපේ තරුණියෝ ටිකත් ඇත්තටම දැනුත් බණ අහන්න පන්සලට යනවා. හැබැයි ඉතින් ඇමතිතුමා සුදු ඇඳුම ඇඳගෙන ඉනවා. ඇමතිතුමා වටේ යන කට්ටිය අරයාගේ නම ගහපු ටී-ෂර්ට් එකක් ඇඳගෙන යනවා. අපේ ගමේ පන්සල ඇත්ත කතාව ඕකනේ. අපේ ගමේ පන්සලකට දැන් එනවා. දැන් අපේ ගමේ පන්සලට ගමක පන්සලකට එනවා. එන ඇමතිතුමා පිටින් එන්නේ. ඒතකොට ඇමතිතුමා බලන්න කොයි වෙලාවෙ සුදු නේදගෙන ඉන්නේ. හැබැයි අර ඇමතිතුමා වටේ යන තරුණියෝ ටික ගත්තොත් එයාගේ නම්බරේ ගහපු, එයාගේ ලකුණ ගහපු, එයාගේ ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. එතකොට ජනසන්දව කුමාරයාත් එක්ක ආපු තරුණයෝ නෙවෙයි වර්තමානයේ ඉන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන ඇමති මොන විදියට ආවා. අපි යන්න ඕනේ පන්සලට නම් සුදු ඇඳගෙන මිසක් වෙන මොකුත් ලකුණු පාවිච්චි කරලා නෙවෙයි. අන්න අපිට වැරදිච්ච තැන ඔන්න ඔතන.
නිසා අන්න ඒක හදාගත්තා නම් ඒ ආකල්පය ඔබතුමාගේ මූලිකම සංකල්පය සම්මා සංකප්ප කියලා කියන්නේ. යහපත් ආකල්ප අපිට තියෙනවනේ. එතකොට ඒ යහපත් ආකල්ප නිර්මාණය කරගන්න ඕනේ අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ලංකාවේ ගත්තොත් මේ දරුවෝ දැන් මේ නිර්ආගමික වෙන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ අර සමහර ලාවට ඔබතුමා අහලා ඇති මේ වර්තමානයේ ඉන්න සමහර බෞද්ධයෝ ගත්තොත් එහෙම අර එක උපාසක මහත්තයෙක් මේ සිල් ගන්නවලු. එයාට හැමදාම මස් කන්න ඕනලු. හැමදාම කොහොම වුණත් මස් කන්න ඕන, තුන් වේලට මස් කනවලු. දැන් සිල් සමාදන් වෙච්ච දවසට මස් හම්බෙන්නේ නැහනේ. ඉතින් අපේ අය එහෙමනේ. දැන් සිල් ගත්තොතින් පොයේට පන්සලේ නම් ආය හාල් මැස්සුවත් බෑ. හැබැයි වෙනුවට දේවල් පාවිච්චි කරනවනේ. අපි සෝය මීට් හදමු. මොකටද? දැන් පිලි જાති මුකුත් කන්න හම්බෙන්නේ නැති නිසා සෝය මීට් ගමු කියනවා. එතකොට අර මාළුවෙක් කෑවත් එපැයි රස සුෂ්ණාවනේ මෙතන මනෝජ් මහත්තයා තියෙන්නේ. එතකොට මාළු වෙනුවට තමයි සෝයා මීට් හදලා තියෙන්නේ. මාළු යයි කියලා හිතලා කන්නේ. ඔව් මාළු යයි කියලා හිතලා මාළු වෙනුවටයි සෝයා මීට් හදලා තියෙන්නේ. හාල් මැස්සෝ වෙනුවටයි සෝයා මීට් හදලා තියෙන්නේ. එහෙම අමුතු දහමක් අපිට තියෙන්නේ දැන්. ඒ නිසා ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ වෙනුවට දෙයක් පාවිච්චි කරනවට වඩා දැන් අර මිනිස්සුත් දැන් ස්නෑනියාට සිල් සමාදන් වුණා ගෙදර ගියා. ගෙදර දැන් හොරෙන් පන්සලෙන් පැනලා එනෝනේ. පන්සලෙන් පැනලා ආව දැන්. එන ගමන් දැන් මෙයාගේ මුණුපුරෝ දෙන්නෙක් එකතු වෙලා ඉබ්බෙක් අල්ලගෙන දැන්. දැන් ඉබ්බ අල්ලලා ඉබ්බව දැන් මස් කරන්න හදනවා. හැබැයි මේ ළමයින්ට තේරෙන්නේ නැහැ ඉබ්බ කොහොමද මස් කරගන්නේ කියලා. එතකොට මෙයාලා මොකද කරන්නේ? ගල් ගෙඩි තුනක් තියලා ලිපමලවල ලිපපත්තු කරලා ලිපක් පත්තු කරලා කකුල් ගල් උඩට තියනවා. ඉබ්බා කකුල් ටික යටට තියෙන විදිහට ගල් ගෙඩි තුන උඩින් තියලා යටින් ගින්දර දානවා. රත් වේගෙන එනකොට ඉබ්බ බහැලා යනවා. ආයි ගෙනත් තියාගෙන දැන් අර 100ක් දැන් සිල් සමාදන් වෙලා ඉවර කරලා දැන් ගෙදර එන ගමන් මේ සිද්ධිය බලන් ඉන්න මුණුපුරවල දෙන්න මොකද කරන්නේ කියලා. දෙවෙනි පාරත් අර විදිහටම ඉබ්බ බහැලා ගියා. දැන් 100ට කියන්න හිතෙනවා ඔහොම නෙවෙයි කරන්නේ කියලා. හැබැයි කියන්නේ කොහොමද සිල් සමාදන් වෙලා නැති? තුන්වෙනි පාරත් අර ඉබ්බ අර විදිහට බහැලා ගියාට පස්සේ 100ට දැන් ඉන්නම් බෑ. 100 කියනවා අපිට මොකටද අපි අටසිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිටක. එතකොට කොල්ලෝ දෙන්න කොහොම හරි අර ඉබ්බගේ අනිත් පැත්ත පුච්චලා මස් ටික හදාගත්තා. එතකොට අන්න ඒ වගේ අපි දහමේ යෙදිලා වැඩක් වෙන්නේ නැහැ. අපි ඒකට සමහරලාට නම කියා ගන්න. ඒ කියන්නේ මම අර මුලින් කිව්වේ විහාරාධිපති හාමුදුරන්ට සිද්ධ වෙලා තියෙන උදේ පාන්දර ගියාම අය වார்த்தාවක් ඉදිරිපත් කරා. බේසං කීයක් හම්බුණාද? පඩික්කම් කීයක් හම්බුණාද? පාපිසි කීයක් හම්බුණාද? එහෙම නැත්නම් මේ සුදු රෙදි කොච්චර හම්බෙලා තියෙනවද? අපි දුන්නා. දැන් ඕගොල්ලෝ කියන්න ඕන දැන් මේක කියලා. එතකොට උන්වහන්සේට ජාතක පොත බලලා අර ලිස්ට් එක හදාගන්න බෑ. උන්වහන්සේට ත්‍රිපිටකය බලලා සූත්‍ර දේශනාවක් ලියා ගන්න වෙලාවක් නැහැ. ඒකට අර ටික ඔක්කොම එකතු කරලා කිව්වේ නැත්නම් එහෙම ඉතින් නඩු දානවා වගේනේ. ඒකත් කරගන්නේ ගමේ අය. එසා මේ අදාළ කෙනා දැක්කහම අදාළ වැඩේ කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. නැත්නම් වර්තමානයේ වෙලා තියෙන්නේ එහෙම කරගන්න බැරි එකක්. අපිට හරි විදියට ගන්න නම් අපිට පුංචි වෙලාවක් වුණත් ඇති. මේ කොරෝනා කාලයේම ඇති අපිට ඇත්තටම ජීවිතේ අලුතෙන් පාඩමක් ඉගෙනගෙන නැගී සිටින්න. අපේ හඳුන අපි හැම මොහොතකම කතා කරනවා මේ වගේ දේවල් අපේ ජීවිත ඉස්සරහට එද්දී අපි මිනිස්සු විදිහට රටක් විදිහට ජාතියක් විදිහට නැගිටින්න ඕනේ කියලා. නැගිටින්න අවස්ථා ගොඩක් අපට ඇවිල්ලා තියෙනවා. අපි කියනවා අපි ප්‍රමාද නැහැ කියලා. අපි ආපහු හැරිලා බැලුවොත් අපේ හඳුනනේ අපි ඇත්තටම ප්‍රමාදනේ. ප්‍රමාද වෙන්න කාලයක් නෑ අපි ඇත්තටම ප්‍රමාද වෙලා අපේ හාමුදුරුවෝ. මොකද 2600කට ආසන්න කාලයක් මේ බුදුදහම අපි අසුරු කරනවා නම් ඒ මුල් හරයවත් අපේ ජීවිතේට අපි අරගෙන නැත්නම් අපේ නායකයෝ වෙන්න පුළුවන් අපි වෙන්න පුළුවන්. එකම කාරණාව තමයි අපේ හාමුදුරුවනේ මේ තමන් මොකද්ද කරන්නේ? තමන්ගේ වගකීම මොකක්ද? දැන් භික්ෂුන් වහන්සේ විදිහට ගත්තොත් භික්ෂුන් වහන්සේගේ වගකීම මොකක්ද? ගිහියන් විදිහට ගත්තොත් ගිහියන්ගේ වගකීම මොකක්ද? නායකයෝන් ගත්තොත් නායකයෝන්ගේ වගකීම මොකක්ද? අපි මේක තේරුම් අරගෙන නැහැ නේ. අපි අපේ හැමදෙරුනේ මේ මම්මුලා වෙලානේ යන්නේ. එහෙම ගිහාපුවාම අපි කොහොමද රටක් විදිහට, ජාතියක් විදිහට, මිනිස්සු විදිහට සහ මේ දහම අඩුතර මේ විදිහේ දහමක් අපි රැකගෙන අපි කියනවා තේරවාදී දහම තියෙන එකම රට මේ රට කියලා. මෙහෙම ගියාට පස්සේ මේ උතුම් නිර්මල දහමත් අපට හරි ප්‍රයෝජන ගන්න හම්බෙන්නේ නැහැ නේ අපි හතුරනේ. ඕමනෝත් මහත්තයා අපිට ගොඩක් වෙලාවට අපිට මේ ඇවිල්ලා තියෙන සංස්කෘතික බුදුදහමක්. අපි කොච්චර සංවේදීද කියනවා නම් දැන් වෙන රටවල් වල දැන් අපි තායිලන්තය වගේ රටවල් ඒ වගේ රටවල් ගත්තොත් එහෙම බණ කියන්නේ නැන්නේ ගොඩක්. ස්වාමීන් වහන්සේලා හුඟක් වැඩ ඉන්නවා. හරි හදිස්සියෙන් තමයි දේශනාවල් සිද්ධ වෙන්නේ. දැන් අපි බලන්නකෝ කෙස් කපන තැනේ ඉඳලා
කුසට පිළිසිඳගත්තු තැනේ සිට මරණය දක්වාම සියලු තැන්වල ස්වාමීන් වහන්සේලාගේ සම්බන්ධතාවයෙන් ධර්මානුකූලව සිද්ධ වෙන හැම කටයුත්තක්ම මොන පින්කම කරත් පන්සිල් අරගෙන කරන්නේ. ඉතින් අරගත්තට වැඩක් නැහැ මේක රකින්න බැරිලා. පන්සිල් පද පහ හරියට රකින්න බැරි නම් දැන් අපි ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ කිව්වෙම පංච දුෂ්චරිතයෙන් තොර වෙන්න කියලා. එතකොට මම හිතන්නේ නිදහස් චතුරස්‍රයට ලංකාවේ වැඩිම පිරිසක් මරණ ගෙදරකට මගුල් ගෙදරකට උත්සවයකට රැස්වීමකට ඔය එක එක රැස්වීම් පෙන්නුවට ඒවට නෙමෙයි වැඩිම පිරිසක් වැඩිම ජනගහනක් ගැලුවේ සෝමසහන් වහන්සේගේ අපවත් වීම. එතකොට නමුත් පංච දුෂ්චරිතයෙන් තොර වෙන්න කියලා කිව්වා. නමුත් වර්තමානයේ තියෙන දේ. ඒතර උන්වහන්සේගේ බණ අහනවනේ. තවමත් අපි අන්තර්ජාලය හරහා තවමත් උන්වහන්සේට බණ අහනවනේ. නමුත් බණ ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බණ අහන එකත් අපි කලාවක් කරගත්තොත් බණ කියන එකත් අපි කලාවක් කරගත්තොත් එහෙම නැත්නම් අපි මේ ධර්මයේ කියන එක ආර්ථිකයක් උපේන දෙයක් බවට පරිවර්තනය කරගත්තොත් බණද පිරිද්ද බෝධි පූජාවද කවි බණද මේ ඔක්කොම ආර්ථික වාසි බවට පරිවර්තනය කරගත්තට පස්සේදී ඇත්ත තේරෙන්නේ නැහනේ. අඳුරේ අතපස ගහන්නේ නැහනේ. ගෑවට වැඩක් වෙන්නේ නැහනේ. ඒක තමයි අපි හැමෝටම වෙලා තියෙන්නේ. ඇත්තටම පුංචි කාලේ ඉඳලා දරුවන්ට දහම් පාසලේ තරඟකාරීව වෙන්නේ නැතුව දහම් පාසලෙන් පුංචි වෙලාවක් හරි දේ කියලා දෙන්න ඕන. ඊළඟට පාසලෙන් අපිට තියෙන හරි දේ අපිට කියලා දෙන්න ඕන. දැන් මේ වෙලාවේ වෙලා තියෙන්නේ අපිට හරි දේ කියලා දෙන දේ මොකක්ද කියලා දන්නේ නැහැ. එතකොට හැමෝම ළමයි ඉගෙන ගන්නේ මානසික පීඩනේ. ගුරුවරු උගන්වන්නේ මානසික පීඩනේ. ඇමතිවරු ඇමතිකම් කරන්නේ මානසික පීඩනේ. රජවරු රජකම් කරන්නේ මානසික පීඩනේ. ගත්තොත් එහෙම ඔක්කොටම තියෙන මානසික පීඩනේ. දැන් මෙන්න මේකටනේ අපි බෙහෙත හොයන්නට අවශ්‍යතාවය තියෙන්නේ. එහෙමයි. එතකොට අපි කොච්චර මේවට යොමු කාල සීමාව දැන් නිවුස් පස්ට් එක ගත්තට පස්සේදී දැන් ප්‍රවෘත්ති නාලිකාවකින් ආගමික වැඩසටහනක් කරන ලංකාවේ එකම වැඩසටහන මේ වැඩසටහන. එතකොට කාලය නැහැ කියලා අපි කියනෝනේ අපිට වෙලාවක් නැහැ කියලා කියනවා. අපිට වෙලාවක් නැහැ. වෙලාවක් නැතිකම නෙමෙයි අපිට ඕනකමක් නැතිකම තියෙන්නේ. දැන් තාත්තට දරුවෝ ළඟින් ඉන්න වෙලාවක් නැහැ කියනවා. අම්මට දරුවා ළඟ ඉන්න වෙලාවක් නැහැ කියනවා. අර ගීතයක තියෙන රෑ වැඩමුර නිමා වෙලා උදෑසනින් අම්මා එනවා. මං උදෙන්ම පාසල් යනවා. රෑ වැඩ ඉවර කරන අම්මා උදේ ගෙදරට එනකොට දරුවා පාසලට යනවා. පාසල ඇරිලා එන විට මං අම්මා ආයෙත් රෑ වැඩමුරයට යනවා. පාසල ඇරිලා දරුවෝ එනකොට අම්මා ආයෙත් රෑ වැඩට යනවා. ඊළඟට මෙයා හිතනවා කමන්නේ අම්මා මුණ ගැහෙන්නේ නැහනේ. ඉරිදට දෙන්නාම ගෙදර. ඉරිදටවත් අල්ලගන්න බැරියි. මේ දෙන්නම ගෙදරනේ. හැබැයි මට අමතර පන්ති නිතර. ඉරිද දවසේ දරුවා ඉන්නේ අමතර පන්ති වල. ඒකත් කමන්නේ කියලා දරුවා හිත හදා ගන්නවා. ඉරිද රැට හරි මේගොල්ලෝ ගෙදර ඉන්නෝනේ. එතෙන්දි මොකද කියන්නේ? එදා රැට මදුසාදේ උසුළු විසළු මරගාතේ අසලට යන්නට තහනම්. එහෙම යන්න ගියොත් එහෙම කියන බෝතල් අස්ස කුප්පි ගහන්න එන්න එපා අන්න එළියට වෙලා ඉන්න කියලා. දරුවාට දෙමෝපියුන වෙලාවක් නෑ නෙවෙයි වෙලාවක් හදාගන්න පුළුවන්. පුත්තාවත්තු මනුස්සාන ලොකුම සම්පත එයනම් අපිට පුළුවන්. ආගම දහම තුලින් නම් මේක හැමදේම සිද්ධ වෙන්නේ. මේ පිරිත් ඇහෙනකොට, මේ බණ ඇහෙනකොට ඒ පැත්තට නම් යොමු වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට පුළුවන්කම තියෙනවා. දැන් අද වර්තමාන වෙලා තියෙන්නේ වැඩිහිටියන්ගේ වැඩ කරලා නැහැ. දැන් අම්මට තාත්තට සලකන්නේ කියලා අපි බණ කියන්න ඕන. අම්මයි තාත්තයි අපිට සලකන්නේ නැහැ නේ. දැන් මම අවුරුදු 10න් මහාන උනේ. අවුරුදු 10 ඉඳලා මේ දක්වා අම්මයි තාත්තයි මගේ ළඟ නැහැ. ඉතින් පුදුම වැඩි කියන්නේ මමනේ බණ කියන්නේ අම්මට තාත්තට සලකන්න කියලා. දැන් සැලකුම් ලබන්නේ කවුද? ගෙදර ඉන්න දරුවෝ. ගෙදර ඉන්න දරුවෝට තමයි අම්මා ඔළුව අත ගන්නනේ, අම්මා කෑම ටික හදලා දෙන්නේ, අම්මා පන්තියට එක් කරගෙන යන්නේ, අම්මා පන්තම පත්තු කරගෙන පාරේ ඇවිද්දගෙන යන්නේ, ලෙඩ වුණාම ළඟින් ඉන්නේ ඔක්කොම. දැන් අපි ලෙඩ වුණාම ළඟ ඉන්නවද? අපිව පන්තියට එක් කරගෙන යනවද? අපිට උදේ පාන්දර කෑම ටික හදලා තේ එක හදලා අපිව ඇහැරවලා බ්ලාස්ටි කරලා අපේ අම්මා එහෙම කරනවද? අපේ තාත්තා එහෙම කරනවද? නැහැනේ. හැබැයි ඒ වුණත් ඒව ලැබෙන්නේ නැති අපි අම්මට තාත්තට සලකන්න කියලා බණ කියන්න ඕනේ. දැන් විවාහ ජීවිතය ගත කරන මිනිස්සුන්ට විවාහ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා බණ කියන්න ඕනේ අපිනේ. එතකොට බලන්න ඇයි මේ වැඩිහිටියන්ගේ දැන් ගෙදර බුදුන් අම්මා කියලා කිව්වට, ගෙදර බුදුන් අප්පච්චි කියලා කිව්වට වර්තමානයේ ගොඩාක් ගෙදර ඉන්න බුදුන්ලට බණ බෑ. ගෙදර ඉන්න බුදුන්ගෙන් ওই බණපද ටික මුලින් ඇහුණා නම් අපිට චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට දේශනා කරන්නට තිබුණා. හැබැයි වර්තමානයේ ගොඩක් ගෙදර බුදුන්ලට බණ බැරි වුණාට පස්සේදී
විවාහ ජීවිතය ගත කරන්නේ කොහොමද? පාසල් ජීවිතය ගත කරන ගුරුවරුන්ට සලකන්නේ කොහොමද? අම්මා තාත්තට සලකන්නේ කොහොමද? ඔය මූලික ප්‍රශ්න ටික බණ වලින් අපි කියලා දීලා එනකොට චතුරාර්ය සත්‍යයත් පැත්තක ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පැත්තක අපි ඉතින් ආර්ය පුතග්ජන තත්ත්වයටවත් එන්නේ නැතුව අනාර්ය පුතග්ජනය තත්ත්වෙම ඉඳගෙන අපිත් ඒ තත්ත්වෙටම වැටලා හීනෝ ගම්මෝ පූතුජ්ජනකෝ අනරියෝ අනත්ත් සංහිතෝ වෙලා තියෙන හීන වෙච්ච ග්‍රාම වෙච්ච පුතග්ජන වෙච්ච අනර්ථ පිනිත වැඩ කරන කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කොටස් වලින් උපාසක උපාසිකාවන්ටත් තියෙනවා රට ලෝකේ හදාගන්න වගකීමක්. ඒක රටේ නායකයාගෙන් පටන් ගත්තාට පසු ඒ ආදර්ශමත් ජීවිතය රටට හෙළි කරන්න ඕනකම තියෙනවා. ගෙදර අප්පච්චි තමන්ගේ ආදර්ශමත් ජීවිතය ගෙදරට හෙළි කරන්න ඕන. ගෙදර අම්මා තමන්ගේ ආදර්ශමත් ජීවිතය ගෙදරට හෙළි කරන්න ඕනකම තියෙනවා. අන්න එහෙම වුණොත් එහෙම රට හරියයි. ඉතින් ඒක වෙන්නේ කවදාද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හැමෝටම අපි පොඩි කාලේ ඉඳලම අපේ අම්මලා තාත්තලා අපිව අතින් අරගෙන පන්සලට එක්කගෙන යනවා. මල් පූජා කරන්න, හාමුදුරුවෝ වඳින්න, බුදුහාමුදුරුවෝ වඳින්න අපිට කියලා දෙනවා. අපිත් ඒ ආభాෂය විදිහටම ඒ කටයුතු කරගෙන යනවා. හැබැයි දහම ඇසුරු කරන්න ඕනේ. ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඇයි? කොයි විදිහටද? කොයි ආකාරයටද? ජීවිතය කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? මෙන්න මේ කරුණු කාරණා ඒ තැන් වලින් අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. ඒක නොවෙනවාම කියන්නේ නැහැ. බොහෝ දුරට අපි දකින දෙයක් තමයි මේ සමාජයේ මේ විදිහට එක්තරා තැනකදී අපි පීඩනයටපත් වෙන්න මිනිස්සු පීඩනයටපත් වෙන්න හේතුව සහ අපි යම් කිසි විදිහකින් තරුණ කාලයට ආවට පස්සේ බොහන්සේ කිව්වා අපි මේ යම් කිසි කාල සංന്യാසී ඒ අවධියේදී අපි ඒ කාර්යය කරන්නේ නැහැ කියලා. තරුණාවේදීදී අපි ආගමත් එක්ක බැඳෙනවා හරි අඩුයි කියලා. අපිට අරමුණක් දෙන්නේ නැහැ. මේ බුදුදහම මෙන්න මේ දෙයට එකතු කරගන්න ජීවිතයේ හැම මොහොතකම මෙන්න මෙතනදී මේක සම්බන්ධ කරගන්න. ඔබ වැටෙන මොහොතකදී නැගිටින්න මෙන්න මේකට මේක උපයෝගී කරගන්න. එයි ඒ විදිහේ ආදර්ශයක් අපට දෙන්නේ නැත්තේ. ඒ දෙන තැන්වල අඩුපාඩුවක්ද මේක තියෙන්නේ. බොහෝ අවස්ථාවවලදී දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවට වඩා අපේ ගොඩක් අය පුච්චල සරණ යන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි හොයන්න උත්සාහ කරන්නේ නිකන් අර ආශ්චර්ය ජනක අద్భుත ජනක දේවල් අපි හොයන්න උත්සාහ කරනවා. සමහරట్లాට වැව් පිටින් පිරිත් කරන දැන්. ඒ වගේම තව නොඑක ආකාරයේ එක එක දේවල් මතු කරගන්න තැන්. නොඑක් විදියට අර ශනිකව ඉක්මනට ප්‍රතිචාර දක්වන යම් කිසි දේවල් පස්සේ තමයි අපි ශනික ප්‍රතිඵල තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔක ආහාරය පටන් ගත්තා ඔක්කොම ශනිකයිනේ දැන් තියෙන්නේ. එතකොට ඒ මට්ටමට තියෙන දැන් අපි කියන්නේ ඒ තැන දැන් අපි ගත්තොත් එහෙම සිද්ධාර්ථ කුමාරයා තනියෙන් මේක කරගත්තා. තනියෙන් කරගත්තා. දැන් එයාට විරුද්ධ වුණේම තාත්තා විරුද්ධ වුණා. මහා ප්‍රජාපති ගෝතමී විරුද්ධ වුණා. යසෝදරා දේවිය විවාහ කරගත්තේම බුද්ධත්වයේ මේ සංසාරගත ප්‍රාර්ථනාවක් ඇය මේකට උදව් කරනවා කියන අදිෂ්ඨානයෙන් යුතුව. නමුත් එයත් කාන්තාවක්. කාන්තා ස්වභාවයට දැනුණා. සිද්ධාර්ථට යන්න කියලා කිව්වේ නෑ. යන එක බලාගෙන හිටියා. යන්න කියලා කිව්වේ නෑ. යන එක සාවධානව ඒකට විරුද්ධ නොවි එතුමිය බලාගෙන හිටියා. හැබැයි ඒ නිසා තමයි සොයන්ව මේක අවබෝධ කරගත්තා කියලා කිව්වේ. ඒ අවබෝධ කරගෙන යන කාලෙදිත් උන්වහන්සේට තනතුරු හම්බුණානේ ඕන තරම්. දැන් ආලාරකාම තවස ළඟට ගියාට පස්සේදී ආකින්චඥායතනයේ කියන මේ ඵලය ලබා ගත්තට පස්සේදී ඒ ආලාරකාලා තවස කියනවා මං ජීවිත කාලෙම වයසට යනකම් හොයාගත්තු දේ නෙමෙයි. ඔබ වහන්සේ ඔබතුමා එක දවසෙන් හොයාගත්තනේ පුදුමයි. අනේ එහෙනම් මගේත් ගුරුවරයා වෙලා මගේ මේ ශිෂ්‍ය පරම්පරාවට උගන්වන්නේ තනතුරක්නේ හම්බුනේ. අපිට ඔම ගුරුපත් වීමක් වගේ දුන්නා නම් එහෙම ආයෙ නවතිනවනේ. නිවන පැත්තකට. දැන් ඒ අන්නේ මැද නවතන එක දෙනවා. අපේ තාරුණ්‍යයට ඇත්තටම වෙලා තියෙන අර ඒ පරීක්ෂණේ නැහැ. පරීක්ෂණේ නැහැ. ඇත්තටම පුංචි කාලේ විතරයි අපේ අම්මලා අතින් අල්ලගෙන අපිව පන්සලට එක් කරගෙන යන්නේ. ඊළඟට වැඩිහිටි වයසටපත් වුණාට පස්සේදී නොඑක ආකාර දැන් අපේ තියෙනවා මනෝජ් මහත්මයා දැන් වර්තමාන තියෙන භයානකම ගැටලුව මත් කුඩුත් නෙවෙයි මත් පැනුත් නෙවෙයි ඒ දේවල් නෙවෙයි. දැන් තියෙන ලොකුම ගැටලුව සහ ව්‍යසනයේ රටනම තියෙන වීඩියෝ ගේම්ස්. ඒවයි මත් වෙලා වගේ ඉන්නේ. මිනිස්සු සමහරලාට පුංචි දරුවෝ පවා වැඩිහිටි තරුණ අය මේවට යොමු වීම තුළින් මේක මත්කුඩු මත්ද්‍රව්‍ය වලට වඩා හරිම භයානක දෙයක්. නිදි මරණ, උදේ පාන්දර කවුරුත් නැගිටින්නේ නිදි මරනවා. එතකොට දැන් අපි කියනවා බම්බුරු නැති වෙලාලු, මීමස්සු නැති වඳ වෙලාලු, ඒගොල්ලෝ නැහැලු. ඉතින් බම්බුරු නැති වෙලා මීමස්සු වඳ වෙලා නෙවෙයි මේ මිනිස්සු උදේට නැගිටින්නේ. ඒගොල්ලෝ ඉන්නේ උදේටනේ.
එතකොට අර තනකොළ පිටිනියකට එන බඹරෙක් මීමැස්සෙක් නැත්තම් මලකට වහන කෙනෙක් දකින්න නැහැ. ඒගොල්ලෝ වඳ වෙලා නෙමෙයි තියෙන්නේ. වඳ වෙන්න ගොඩක් මේ තියෙන මේ කිමිකල් එක්ක නොයෙකු රසායනික ද්‍රව්‍යات එක්ක වඳ වෙලා තියෙන කොටස. නමුත් ඉන්න ටිකවත් බලන්න අපේ දරුවෝ නැගිටින්නේ නැහැ උදේට. ඒ නිසා ඒ උදේ පාන්දර කරන්න ඕනකම තියෙන ඒක. ඒ තාරුණ්‍ය හරියට බලාගෙන යන්න ඕන දහමේ ඒකට පව පිනානුව තමයි ඉතින් ওই හැමදේම අපිට තේරෙන්නේ. දැන් අම්මලා තාත්තලා මැදින් අතාරින්න හොඳ නැහැ. දැන් පුංචි දරුවා දැන් ඕකේ කියනවා මේ අපේ යක්කටුවේ පඤ්ඤාරාම නායක හඳුරු ලස්සන කවියක් ලියලා තියෙනවා මිතුරන් කෙටවීම වන කතා කියන පොතේ. ඒකේ කියනවා වතුර බිඳුවක් ගිනියම් යකඩෙට දැම්මොත් නමවත් නොතිබේවි. නෙළුම් පතක් උඩ ඇති කල ඒකම පිනි බිඳුවක් මෙන් බැබලේවි. ඒකම මොහොතේ මුතු බෙල්ලා තුල දැම්මොත් මුතු ඇටයක් වේවි. උසස් පහත් මද්දුම සේවනයෙන් ඒ තාලෙට පෙරලේවි කියලා. වතුර බිඳුවක් රත් වෙච්ච යකඩයකට දැම්මොත් මනෝජ් මහත්තයා මොකද වෙන්නේ? වතුර කියලා සනකුළුවත් හොයාගන්න බැරිුණා. රත් වෙලා යනවා. වාෂ්ප වෙලා යනවා. ඒ වතුර බිඳුව රත් වෙච්ච යකඩයට නොදා ඒ වතුර බිඳුව දානවා අපි නෙළුම් කොළයක් උඩට. එතකොට කොහොමද ලස්සනට අරක දිලිසි තියෙනවා. ඒ වතුර බිඳුව නෙළුම් කොළයට නොදා මුහුදු ඉන්නේ මුතු බෙල්ලගේ ඇඟට දානවා. මොකද වෙන්නේ? මුතු ඇටයක් බවට පත් වෙනවා. උසස් පහත් මද්දුම සේවනයේ. දැන් අර පහත් අය ආශ්‍රය කරනකොට පහත් ගන්න දෙයක් නැති අය ආශ්‍රය කරනකොට ඒ කියන්නේ අසත්පුරුෂෝ ආශ්‍රය කරනකොට හරියට දරුවා වතුර අර රත් වෙච්ච යකඩයට දාපු වතුර බිඳුවක් වගේ. ඊළඟට මධ්‍යස්ථය සාමාන්‍යයෙන් Taman තරමට නුවණ තියෙන අය ආශ්‍රය කරනකොට නෙළුම් කොළයට දාපු වතුර බිඳුව වගේ. හරි ලස්සනයි. ඊළඟට උසස් අය ආශ්‍රය කරනකොට මුහුදේ ඉන්න මුතු බෙල්ලගේ ඇඟට දාපු අර වතුර පිනි කැටේ වගේ මුතු කැටයක් බවට පත් වෙනවා. ඒ නිසා මගේ දෝතට මුතු ආවා කියලා කියන්නේ. ඒක නිසා ඒකේ තියෙන හරි ලස්සන තේරුමක්. ඉතින් ඔන්න ඕවත් එක්ක තමයි අපේ ආකල්ප සංවර්ධනය වුනේ. ඕවයින් තමයි අපිට අපිව නැලෙව්වේ. ඕවත් එක්ක තමයි අපිට ගනුදෙනු කළේ. දැන් වර්තමානයේ වෙනකොට මේ හැමදේම නැති වෙලා යනකොට අර දරු පරපුරට දැන් මේ පරිසර පද්ධතියෙන් සහ ඒ වගේ මේ ස්වභාව ධර්මයේ තුල තියෙන දේවල් ඊළඟට අපේ නෑකම් දැන් වෙනදා අපි ආච්චි බලන්න යනවා සීයා බලන්න යනවා නැන්ද මාමා බලන්න යනවා එහෙම කියලා යනකොට ගොඩක් දේවල් තිබුණා වර්තමානයේ ආච්චිලා සීයාලා තොග ගණන් ඇහිල්ලා ගෙදරට ආවත් බලන්නේ නැහැ නෑකම් දන්නේ නැහැ ඒවට වටිනාකමක් නැහැ. ඉතින් මේවා එන්න පරිස්සම් කරන අපි හිතුවොත් මේ රටේ පාලකයෝ කියන කොටස මේවා අපිට රැකලා දෙයි කියලා වෙන්නේ නැහැ. ඒක නිසා මේක රැක ගන්න ඕනේ. gedara ඉන්න බුදු අම්මයි අප්පච්චි නිවර්දි විදියට මේ ධර්මය හරියට තරුණ කාලෙත් ළමා කාලෙත් ඒ දරුවන්ට පවින් වළක්වන්න යහපත යොදවන්න අම්මා තාත්තා කියලා කියන්නේ අම්මා මැරිලා 3 මාසේ දාන දෙන දවසෙත් පැයක් වාඩි කරගෙන ඉන්නවා දරුවෝ ටික මැරිච්ච අම්මා බණ අහන්න. එහෙනම් ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා අප්පච්චි කොච්චරනම් දරුවන්ට මේ හොඳ දේවල් දෙන්න ඕනද? අපේ හැමතුන්නේ බොහෝ කරුණු කාරණා කතා කරන්නට අවශ්‍යයි. හැබැයි අපට ලැබිලා තිබෙන කාලය හරිම ප්‍රමාණවත්. හොරාවක් හැකිවිලා ගියා වහන්සේගේ දැනුම වහන්සේගේ තේරුම් කිරීම මම හිතන්නේ අපිව අහන අපිව නරඹන ඔබට හොඳට දැනෙන්න ඇති. ඔබේ ජීවිතේ යම් වෙනසක් ඔබට සිදු කරන්නට අවශ්‍යයි කියලා හිතුණා නම් එයයි අපිත් එකම අරමුණ. අපි තනිව හැදෙමු. අපි තනිව අපේ ආකල්ප සිතිවිලි වෙනස් කරගමු. ඊට පස්සේ සමස්ත සමාජය රටම ජාතියම වෙනස් වෙවි. පුංචි තැනින් පටන් අරගෙන අපි දෙසම බලමින් අපේ අඩුපාඩු සකස් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම අපි අපේ දේවල් අපේ අඩුපාඩු සකස් කර ගන්නවා නම් අපට හදවතින්ම සතුටු වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් දහම තමයි ඊට එකම මාර්ගය, එකම ආලෝකය. ගම්මැද දම්සවිය සදහම් සාකච්ඡා අපි හැමදාම ඔබට මේ විදිහට තිලන කරන්නේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට. ලෞකික ජීවිතයේ වගේම ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුව වෙනුවෙන් තමයි අපි මෙලෙස ඔබට සදහම් සාකච්ඡාව තිලන කරන්නේ. ඉතින් අද දවසේ දහම් සාකච්ඡාව නිමා කරන්නට කාලය ඇවිල්ලා තිබෙන්නේ. අපි මේ මොහොතේ සිහිපත් කරනවා අද සදහම් සාකච්ඡාවට වැඩම වදාළ ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩහිංගල විනීත අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරනු ලබනවා. අද දවසේ සදහම් සාකච්ඡාවට වැඩම පිළිබඳව අපි මේ පොසොන් මාසයේ ඉන්නේ. අපට වෙනදා වගේ ආගමික වැඩසටහන් වලට වෙන්න බැරි වේවි. හැබැයි නිවසේ ඉඳලා අපි දෙසම
අවබෝධයෙන් නිවැරදිව බලමින් අපට මග ඇරුණේ මොනවද? අපට අතපස වුණේ මොනවද? දහන් මගේ යන ගමනේ අපි කළ යුත්තේ මොනවද? මේ කියන කරුණු කාරණා එකට එකතු කරගෙන අපේ ජීවිතව ධාර්මිකව ගත කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම අවශ්‍ය වෙන්නේ. කොරෝනා වසංගතය කියලා කිසිම මොහොතක කිසිම අවස්ථාවක මානසිකව වැටෙන්නට එපා. මේ අපට නැගිටීමට අවස්ථාවක්. නිසා මේ සියලු කරුණු කාරණා ජීවිතය සවිමත් කරගන්නට අත්වලක් කරගන්නට කියලා ඔබට මතක් කරමින් ගම්මැද දම්සවියෙන් අද සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.